ආයුබෝවන් ඔබ මේ එක්වී සිටින්නේ මෙහෙවර YouTube චැනලයක් සමග. මෙහෙවර ආමාගට දයාවෙන් රුහුණ විශ්වවිද්‍යාලයේ සහෝදර සහෝදරියන් විසින් සංවිධානය කරනු ලබන තවත් එක් සමාජ සත්කාර වැඩසටහන. අද අපි මේ පාඩම ගෙන එන්නේ සාමාන්‍ය පෙළ ආධාරණ නංගි ළමයිලා වෙනුවෙන්. අද පාඩම තමයි ගුණෝත්තර ශ්‍රේණිය. මුලින් බලමු අපි ගුණෝත්තර ශ්‍රේණියක් කියන්නේ මොකක්ද කියලා. යම්කිසි පදානුක්‍රමයක ඕනෑම අනුයාත පදයක් අතර අනුපාතය නියත නම් අපි ගුණෝත්තර ශ්‍රේණියක් කියලා හඳුන්වනවා. ඕනෑම පදානුක්‍රමයක අනුයාත පදයක් අතර අනුපාතය නියත නම් මොකක්ද පද අනුක්‍රමයක් කියන්නේ? පද අනුක්‍රමයක් කියන්නේ ඔයාලට මතකයි 10 වසරේ කතා කරනවා සමාන්තර ශ්‍රේණි. සමාන්තර ශ්‍රේණි වල පද අනුක්‍රමයක් කියන්නේ මොකද්ද? යම්කිසි පිළිවෙලකට තියෙන පද කීපයන්. ඒ වගේ එක මේ ගුණෝත්තර ශ්‍රේණියක් කියන්නේ මොකද්ද? මේ ගුණෝත්තර ශ්‍රේණියක තියෙන විශේෂත්වය මොකද්ද? අනුයාත පදයක් අතර අනුපාතය නියතයි නම්. හරිද? නැත්නම් අපි ඔක තව විදිහකට කියනවා. ඕනෑම පදයක් ඊට පෙර පදයෙන් බෙදුව විට නියත අගයක් ලැබෙනවා නම් අපි ඒක හඳුන්වනවා ගුණෝත්තර ශ්‍රේණියක් කියලා. යම් කිසි පදයක් ඊට කලින් තියෙන පදයෙන් බෙදපුවාම ඒකෙන් ලැබෙන්නේ නියත අගයක් නම්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට පළවෙනි පදය දෙවෙනි පදය ගත්තොත්. හරිද? එතකොට දෙවෙනි පදේ පළවෙනි පදයෙන් බෙදුවොත් යම් අගයක් ලැබෙනවා. ඊට පස්සේ තුන්වෙනි පදයේ දෙවෙනි පදය ගත්තොත් තුන්වෙනි පදයේ දෙවෙනි පදයෙන් බෙදුවාම යම් අගයක් ලැබෙනවා. මේ ගුණෝත්තර ශ්‍රේණිය ගැන මේ අගයන් දෙකම සමානයි. ඒ කියන්නේ මෙහෙම බෙදුවාම ලැබෙන අගයන් නියත අගයන් තමයි එන්නේ. මෙන්න මේ බෙදලා ලැබෙන අගයට අපි කියනවා ගුණෝත්තර ශ්‍රේණියේ පොදු අනුපාතය කියලා. අපි ඊළඟට උදාහරණයක් බලමු. මම ගන්නවා මෙන්න මේ උදාහරණය. මෙන්න මේ උදාහරණය ගත්තාම තියෙන්නේ 3 6 12 24 කියන පද අනුක්‍රමය. හරිද? එතකොට මේක ගුණෝත්තර ශ්‍රේණියක්ද කියලා හොයන්න යන්න. මේක ගුණෝත්තර ශ්‍රේණියක් නම් මොකද්ද වෙන්න ඕනේ? අපි කලින් කිව්වා පසු පදය පෙර පදයෙන් බෙදුවාම ලැබෙන අගය. ඕනෑම පදයක් ඊට කලින් තියෙන පදයෙන් බෙදුවාම ලැබෙන අගය නියතයක් වෙන්න ඕනේ කියලා කිව්වා. මේකේ මම දෙවෙනි පදයේ පළවෙනි පදය සරලනවා. එතකොට දෙවෙනි පදයේ පළවෙනි පදයෙන් බෙදුවාම ඒ කියන්නේ 6 බෙදීම 3. 6 බෙදීම 3 කියන්නේ කීයද? උත්තරේ 2යි කියලා එනවා. ඊට පස්සේ දෙවෙනි පදයේ තුන්වෙනි පදය සැලකුවොත් තුන්වෙනි පදයේ දෙවෙනි පදයෙන් බෙදුවාම කීයද එන්නේ? 12 බෙදීම 6 කියන්නේ ඒත් උත්තරේ එනවා 2යි කියලා. එතකොට එහෙනම් මොකක්ද ඒක වෙලා තියෙන්නේ? ඉන්න මෙතන මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඒ අගේ නියත අගයක් වෙලා තියෙනවා. හරි අපි ඊළඟ පදේ ගත්තොත් තුන්වෙනි පදේ හතරවෙනි පදේ ගත්තත් ඒ මොකක්ද එන්නේ 24 බෙදීම 12. 24 බෙදීම 12 කියන්නේ ඒත් උත්තරේ 2යි කියලා එන්නේ. එහෙනම් මේකේ අනුයාත පද දෙකක් අතර තියෙන අනුපාතය නියත අගයක් වෙලා තියෙනවා. එහෙනම් මේක අපිට පොදු අනුපාතය දෙකක් වෙන ගුණෝත්තර ශ්‍රේණියක් කියලා හඳුන්වන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු ගුණෝත්තර ශ්‍රේණියක n වන පදේ. පළමු පදයේ a හා පොදු අනුපාතයේ r වන ගුණෝත්තර ශ්‍රේණියක n වන පදය තමයි මම දැන් ගන්න යන්නේ. ඒකට සූත්‍රයක් තියෙනවා. ඒක තමයි tn = a r වල n ඍණ 1 වෙනි බලය. එතකොට මේකේ මේ tn කියන්නේ මොකද? tn කියන්නේ n වෙනි පදේ. a කියන්නේ අපි කියව පළමු පදේ තමයි a කියන්නේ. ඒ කියන්නේ පළමු පදේ. ඊට පස්සේ r කියන්නේ මොකද? r කියන්නේ පොදු අනුපාතය. අපි අර කලින් හෙව්ව එක. පොදු අනුපාතය ගත්තේ මොකද? පසු පදේ පෙර පදයෙන් බෙදලා තමයි පොදු අනුපාතය ගත්තේ. හරි එතකොට n කියන්නේ බිය වෙන n වෙනි පදේ. එතකොට මෙන්න මේ සමීකරණයෙන් අපිට ගන්න පුළුවන් ගුණෝත්තර ශ්‍රේණියක ඕනෑම ගුණෝත්තර ශ්‍රේණියක n වන පදේ. අපි උදාහරණයක් බලමු ඊළඟට. හරි. පළමු පදයේ 4 හා පොදු අනුපාතය 3 වූ ගුණෝත්තර ශ්‍රේණියක් ලියා දක්වන්න. මම දැන් මේ උදාහරණ කරද්දි ඔයාලා වීඩියෝ එක නවත්තලා උදාහරණ මම ගාන දානකොට ගාන දැම්මා වීඩියෝ එක නවත්තලා ඊට පස්සේ ගාන හදලා
ඊට පස්සේ මම කරන පැහැදිලි කිරීම බලන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. හරි. එහෙම කරන්න ඔයාලා. ඒ බලමු මේ උදාහරණය. පළමු පදයේ 4 හා පොදු අනුපාතයේ 3 වූ ගුණෝත්තර ශ්‍රේණිය ලියා දක්වන්න කියලා කියනවා. එහෙනම් එතකොට මෙන්න මේ සමීකරණයෙන් තමයි අපිට ඔය ගන්න හදන්න වෙන්නේ. හරි. අපි බලමු. මේක එහෙනම් ගුණෝත්තර ශ්‍රේණියක් කියන්නේ ගුණෝත්තර ශ්‍රේණිය ලියා දක්වන්න කියන්නේ ගුණෝත්තර ශ්‍රේණියේ පද ටික ලියන්න තියෙන්නේ. හරි. පළමු පදේ 4යි කියනවා. පළමු පදේ 4යි කියන්නේ මේකෙන් A කියන්නේ මෙන්න මේ A වලට තමයි 4 එන්නේ. පළමු පදේ 4යි කියන්නේ එහෙනම් A වලට 4 ගන්න පුළුවන්. ඊට පස්සේ පොදු අනුපාතය 3යි කියන්නේ මොකද්ද? පොදු අනුපාතය 3යි කියන්නේ R කීයක් වෙනවද? R 3ක් වෙනවා. A සමානයි 4ක් වෙනවා. R සමානයි 3ක් වෙනවා. හරි. ඊට පස්සේ අපි ඔය සමීකරණය අපි බලමු පළවෙනි පදය ලියන්නේ කොහොමද කියලා. පළවෙනි පදේ කියන්නේ එතකොට n සමානයි කීයද වෙන්නේ? n සමානයි 1යි. n සමානයි 1 වුණාම t මෙතන t n වෙනකොට දානවා t1. t1 සමානයි a කියන්නේ එතකොට අපි කියවා පළමු පදේනේ. a කියන්නේ 4යි. a කියන්නේ 4යි. ඊට පස්සේ r කියන්නේ 3යි. 3 වාරයක්. ඊට පස්සේ මෙන්න මෙතන n වලට අපි කීයද දාන්නේ? n වලට 1යි කියලා තමයි දාන්නේ. හරිද? එතකොට n වලට 1 දාපුවම 1 රින 1 බිංදුවයි කියලා එනවා. මෙතන 1 රින 1 බිංදුවයි කියලා එනවා. හරි. එතකොට දැන් මෙතන තියෙන 3 බිංදුවෙනි බලය. 3 බිංදුවෙනි බලය කියන එකේ අගය කීයද? ඕනෑම සංඛ්‍යාවක බිංදුවෙනි බලය කියන්නේ උත්තරේ 1යි කියලා තමයි එන්නේ. එතකොට 4 වාරයක් 1 කියන්නේ උත්තරේ 4යි කියලා එනවා. හරි. එතකොට පළවෙනි පදේ 4යි කියලා ආවා. හරි. අපිට ඇත්තටම මේක පළවෙනි පදේ මෙහෙම හොයන්න ඕනෙත් නෑ. මොකද මෙතන පළවෙනි පදේ 4යි කියලා දීලා තියෙනවා කෙලින්ම. අපිට එතකොට පළවෙනි පදේ 4යි කියලා ගන්න පුළුවන්. ඒ වුණාට අපිට මේ සූත්‍රයෙන් හෙව්වත් මෙන්න මේ විදිහට හොයාගන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු දෙවෙනි පදේ. දෙවෙනි පදේ ගන්න ඒත් මෙන්න මේ සමීකරණයට ආදේශ කරන්න තියෙනවා. එතකොට A වලට අපි A කියන්නේ පළවෙනි පදේ ඒකට 4 දැම්මා. ඊට පස්සේ මෙතන R වලට කීයද? R වලට 3 දැම්මා. R කියන්නේ පොදු අනුපාතය 3යි. ඊට පස්සේ n වලට කීයද දාන්නේ? දෙවෙනි පදේනේ. දෙවෙනි පදේ නම් n සමානයි 2 වෙන්න ඕන. හරි. එතකොට n වලට 2 දැම්මා. මෙතන 2 දාපුවම 2 රින 1 කියන්නේ 1යි කියලා එනවා. හරිද? එතකොට මෙන්න මේ විදිහට 4 වැඩි කිරීම 3 පළවෙනි බලය කියලා ඉල්ල දෙනවා. එතකොට ඒකෙන් උත්තරේ 4 වාරයක් 3 කියන්නේ 12යි කියලා එනවා. ඊට පස්සේ අපි ඊළඟ පදේ ගමු. ඊළඟ පදේ කියන්නේ තුන්වෙනි පදේ. තුන්වෙනි පදේ එතකොට 4 වැඩි කිරීම 3 මෙතන n වලට කීයද දාන්නේ? n වලට තුන්වෙනි පදේ නම් n වලට 3 දාන්න. එතකොට 3 රින 2 කියන්නේ 3 රින 1 කියන්නේ 2යි කියලා එනවා. 3 රින 1 කියන්නේ 2යි කියලා එනවා. එතකොට මෙතන උත්තරේ කීයද? 3 වර්ගය කියන්නේ 9යි. 9 වරක් 4 36යි කියලා එනවා. හරි. එතකොට අපිට ඕකෙන් එන ගුණෝත්තර ශ්‍රේණිය මේ විදිහට ගන්න පුළුවන්. 4 12 36 කියලා. පළවෙනි පදේ 4 දෙවෙනි පදේ 12 තුන්වෙනි පදේ 36 කියලා. මෙන්න මේ විදිහට ගුණෝත්තර ශ්‍රේණිය අපිට ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි තව උදාහරණයක් බලමු. ඊළඟ උදාහරණය මුල් පදේ 5 වූ පොදු අනුපාතයේ 3 වූ ගුණෝත්තර ශ්‍රේණියේ තුන්වෙනි පදේ හොයන්න කියලා කියනවා. මුල් පදයේ 15 පොදු අනුපාතයේ 3ලු ගුණෝත්තර ශ්‍රේණියේ තුන්වෙනි පදේ හොයන්න කියලා කියනවා. එතකොට මුල් පදේ 5 කියන්නේ සමීකරණේ මොකක්ද එතකොට 5 වෙන්නේ? A සමානයි 5යි. A සමානයි 5යි. R සමානයි 3යි. පොදු අනුපාතයේ 3යි කියන්නේ R සමානයි 3යි. එතකොට තුන්වෙනි පදේ හොයන්න කියන්නේ තුන්වෙනි පදේ හොයන්න කියනවා නම් එහෙනම් n සමානයි කීයද වෙන්න ඕන? n සමානයි 3 වෙන්න ඕන. හරිද? අපි ගානක් හදද්දී මෙන්න මේ ටික මුලින්ම ලියාගත්තා නම් ලේසියි. මෙන්න මේ ටික කියන්නේ A R N කියන ටික මුලින්ම ලියාගත්තා නම් අපිට කෙලින්ම ඊට පස්සේ ආදේශ කරන්න තියෙනවා. හරිද? මේක මුල් පදේ 5යි කියලා දීලා තියෙනවා. එහෙනම් A සමානයි 5යි. ඊට පස්සේ පොදු අනුපාතය 3යි කියලා. එහෙනම් R සමානයි 3යි. ඊට පස්සේ තුන්වෙනි පදේ නම් n සමානයි 3ක් වෙන්න ඕනේ. හරිද?
ඔන්න ඔය ටික වෙනම ලියාගත්තා නම් ඊට පස්සේ කෙලින්ම සමීකරණයට ආදේශ කරන්න තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ සමීකරණයට ආදේශ කරන්න තියෙනවා. Tn සමානයි a r වල n වෙන එක කියන එකට. ඊට පස්සේ තුන්වෙනි පදේනේ. මොකද ඊට පස්සේ මේ ටික ආදේශ කරනවා. t n වලට දාන 3යි සමානයි a කියන්නේ 5යි 5 වැඩි කිරීම r කියන්නේ 3යි 3 3 ඍණ 1. එතකොට උත්තරය එනවා කීයද? මෙතන එතකොට එන්නේ කීයද? 3 3 ඍණ 1 කියන්නේ 3 වර්ගය 3 වර්ගය කියන්නේ 9. එතකොට 9 අර 5 කියන්නේ උත්තරේ 45ක් කියලා එනවා. එතකොට මේකේ මේ ගුණෝත්තර ශ්‍රේණියේ තුන්වන පදය 45යි. ඊට පස්සේ අපි බලමු ගුණෝත්තර ශ්‍රේණියක මුල් පද n වල එකතුව හොයන විදිහ. මුල් පද ගුණෝත්තර ශ්‍රේණියේ මුල් පද n වල එකතුව හොයන සමීකරණය. එතකොට මේකේ මුල් පදයේ a පොදු අනුපාතයේ r වෙන ගුණෝත්තර ශ්‍රේණියේ මුල් පද n වල එකතුව අපිට ගන්න පුළුවන් මෙන්න මේ සමීකරණ දෙකෙන්. Sn සමානයි a වාරයක් 1 ඍණ r වල n වෙනි බලය බෙදීම 1 ඍණ r නැත්නම් Sn සමානයි a වාරයක් r වල n වෙනි බලය ඍණ 1 බෙදීම r ඍණ 1 කියන සමීකරණ දෙකෙන් අපිට ගුණෝත්තර ශ්‍රේණියක මුල් පද n වල එකතුව ගන්න පුළුවන්. මේ සූත්‍ර දෙකෙන් කැමති එකක් භාවිතා කරලා අපිට මුල් පද n වල එකතුව ලබා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි උදාහරණයක් බලමු. 4 16 64 ශ්‍රේණියේ මුල් පද 5 එකතුව හොයන්න කියලා කියනවා. 4 16 64 කියන ශ්‍රේණියේ මුල් පද 5 එකතුව හොයන්න කියලා කියනවා. මුල් පද 5 එකතුව හොයන්න නම් අපිට අර කලින් සමීකරණ මොනවද එතකොට දැනගන්න ඕනේ? කලින් සමීකරණ තිබ්බා Sn සමානයි a වතාවක් r n ඍණ 1 බෙදීම r ඍණ 1 කියලා හිතෙද්දි. එතකොට ඕක අපි දැනගන්න ඕනේ. a දැනගන්න ඕනේ. r දැනගන්න ඕනේ. n දැනගන්න ඕනේ. හරි. එතකොට මේක අපිට a කියන එක නම් a කියන්නේ මොකද්ද? මුල් පදේනේ. මුල් පදේ නම් මොකක්ද වෙන්නේ? a සමානයි පළවෙනි පදේ 4යි. එතකොට a සමානයි 4යි කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ n කියන්නේ කීයද? n කියන්නේ අපිට කියන්නේ මුල් පද 5 එකතුව හොයන්න කියලා. එහෙනම් n සමානයි කීයද? n සමානයි 5ක් වෙනවා. ඊට පස්සේ තව මොකද්ද හොයාගන්න ඕනේ? r කියන එක හොයාගන්න ඕනේ. හරි. r හොයන්නේ කොහොමද? r කියන්නේ මොකද්ද කියේ? මේකේ පොදු අනුපාතය තමයි r කියලා කිව්වේ. හරිද? r හොයන්නේ කොහොමද? පසු පදේ බෙදනවා පෙර පදෙන්. ඒක අපිට මෙන්න මේ විදිහට මේකේ පොදු අනුපාතය හොයාගන්න පුළුවන්. මම 16යි 4යි සලකලා 16 බෙදීම 4 ගන්නවා. එතකොට මට පොදු අනුපාතය එනවා නැත්නම් r වලගේ 4යි කියලා එනවා. ඊට පස්සේ දැන් මුල් පද 5 එකතු වෙනවන්න ඕනේ. a සමාන 4යි. ඒ කියන්නේ මුල පදේ 4යි. ඊට පස්සේ පොදු අනුපාතය 4යි r 4යි. ඊට පස්සේ පද ගාන 5යි. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ කෙලින්ම අපේ අර සමීකරණ දෙකෙන් කැමති එකකට ආදේශ කරන්න තියෙනවා. හරිද? මේ සමීකරණය ගන්න. එතකොට Sn සමානයි a වතාවක් r n ඍණ 1 බෙදීම r ඍණ 1. එතකොට s 5නේ. s 5 කියන්නේ අපිට මුල් පද 5 එකතු වෙන n වෙනකොට 5 දාන්න. එතකොට s 5 සමානයි. a කියන්නේ 4යි. 4 වාරයක් 4 එතකොට r කියන්නේ කීයද? r කියන්නේ 4නේ. 4 n කියන්නේ 5යි. ඍණ 1 බෙදීම ඊට පස්සේ මෙතන r කියන්නේ 4යි ඍණ 1. මෙන්න මේ විදිහට ආදේශ කරාම ඊට පස්සේ අපිට ඔක සුළු කරලා උත්තරය ගන්න පුළුවන්. අපිට උත්තරේ ඔක සුළු කරාම එනවා 1364. එහෙනම් මෙන්න මේ ශ්‍රේණිය 4 16 64 පිළිවෙලට යන මෙන්න මේ ශ්‍රේණියේ මුල් පද 5 එකතුව කීයද වෙන්නේ? 1364ක් වෙනවා. හරි. ඊට පස්සේ අපි තව උදාහරණයක් බලමු. මේක පොදු උදාහරණයක්. ඊට පස්සේ මම කතා කරන්නේ පොදු උදාහරණ. කියන්නේ සමීකරණ මුල අපි කතා කරපු සමීකරණ දෙකෙන්ම හදන්න පුළුවන් උදාහරණ. හරි. ඊට පස්සේ
ඊළඟ උදාහරණ පළමු පදයේ 320 පොදු අනුපාතය 4න් එකක් වූ ශ්‍රේණියේ පහ බෙදීම 4 වන්නේ කීවෙනි පදයේද කියලා අහනවා. පළමු පදයේ 320යිලු පොදු අනුපාතය 4න් එකයිලු පහ බෙදීම 4 වෙන්නේ කීවෙනි පදයේද කියලා අහනවා. හරි. මම මොකද්ද කිව්වේ නම් ගානක් හදද්දී මුලින්ම අර අපි නොදන්න පද ටිකේ A R N ඒ කියන පද ටික ලියාගත්තා නම් අපිට ගාන හදන්න ලේසියි. එතකොට මේක පළමු පදයේ 320යි කියනවා. එහෙනම් අපිට ගන්න පුළුවන් A සමානයි 320යි කියලා. A සමානයි 320යි කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ පොදු අනුපාතය 4න් 1යි කියලා කියනවා. එතකොට පොදු අනුපාතය කියන්නේ R. එහෙනම් R සමානයි 4න් 1යි කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේකේ අහන්නේ ශ්‍රේණියේ පහ බෙදීම 4 වන්නේ කීවෙනි පදයේද කියලා තමයි අහන්නේ. එතකොට පහ බෙදීම 4 වන්නේ කීවෙනි පදයේද කියලා අහනවා. ඒ කියන්නේ හොයන්න ඕනේ මොකද්ද මේ? හොයන්න ඕනේ කීවෙනි පදයේද කියන්නේ මොකද්ද? කීවෙනි පදයේද කියලා අහනවා. අපි n තමයි හොයන්න ඕනේ. නම් මේකේ දීලා තියෙන්නේ මොකද්ද? දීලා තියෙන්නේ tn තමයි දීලා තියෙන්නේ. tn කියන එක අපිට දීලා තියෙනවා පහ බෙදීම 4යි කියලා. ඊට පස්සේ අපිට මෙන්න මේකේ n කියන්නේ කීයද කියලා හොයන්න ඕනේ. ඒ කියන්නේ පහ බෙදීම 4 වෙන්නේ කීවෙනි පදයේද කියන එක තමයි හොයන්න ඕනේ. හරි. එහෙනම් අපිට ඕකට ගන්න පුළුවන් සමීකරණය මොකද්ද? අපිට අර මුලින් කිව්ව සමීකරණය ගන්න පුළුවන්. tn සමානයි ar වල n ඍණ 1 වෙනි බලය කියන සමීකරණය අපිට ඔය ගාන හදන්න පුළුවන්. හරි. එතකොට එන්න මේ අපි ගත්ත ටික මේ සමීකරණයට ආදේශ කරන්න තියෙනවා. ආදේශ කරාම අපිට n හොයා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ tn වලට කීයද? tn වලට දානවා පහ බෙදීම 4යි. ඊට පස්සේ වැඩි කිරීම a වලට දාන්නේ මොකද්ද? a වලට 320 දානවා වැඩි කිරීම r වල n ඍණ 1. r කියන්නේ එතකොට 4න් 1යි. r කියන්නේ 4න් 1යි. 4න් 1 n ඍණ 1 බලය. ඊට පස්සේ මේක සුළු කරලා අපිට මොකක්ද හොයන්න ඕනේ? මේක අපි දන්නේ නැති පදේ වල තියෙන n හොයන්න තියෙනවා සුළු කරලා. එතකොට මේක සුළු කරන්නේ කොහොමද? අපිට මොකද්ද කරන්න පුළුවන්? දෙපැත්තම 320ෙන් බෙදා ගන්න පුළුවන්. මේ පැත්තේ 320ට 320 කැපිලා ගියා. ඉතුරු වෙන්නේ 4න් 1 n ඍණ 1 වෙනි බලය කියන එක ඉතුරු වෙන්නේ. හරිද? ඒක මම මේ පැත්තට අරන් ලියලා තියෙනවා. ඒක සමානයි පහ බෙදීම 4 වැඩි කිරීම 320ක් කියලා එනවා. එතකොට මට ඕක සුළු වුණාම සුළු කරලා ලියා ගන්න පුළුවන්. ඊළඟට 4න් 1 n ඍණ 1 වෙනි බලය කියන්නේ ඕක සමාන වෙනවා 4න් 1 සම්පූර්ණ එකේ 4 වෙනි බලයට. අපිට මෙන්න මේ සමීකරණ මේක සුළු වුණාම මෙන්න මේ පැත්ත සුළු වුණාම මට එන අගය තමයි 4න් 1 සම්පූර්ණ එකේ 4 වෙනි බලය කියන එක. ඒකට මේ පැත්තේ තියෙනවා 4න් 1 n ඍණ 1 වෙනි බලය සමානයි මේ පැත්තේ තියෙනවා 4න් 1 4 වෙනි බලය. හරි. එතකොට ඔය වගේ එකකින් අපි දැන් හොයන්න ඕනේ මොකද්ද? n හොයාගන්නේ කොහමද? මේ දෙපැත්තෙම තියෙන එහෙනම් සමාන පාද. මේ පැත්තේ තියෙන 4න් 1යි මේ පැත්තේ 4න් 1යි. ඔය විදිහේ සමාන පාද තිබ්බොත් අපිට ගන්න පුළුවන් මෙන්න මේ බලයයි මෙන්න මේ බලයයි සමානයි කියලා අපිට ගන්න පුළුවන්. එතකොට එහෙනම් n ඍණ 1 සමානයි 4. n ඍණ 1 සමානයි 4යි කියලා ගන්න පුළුවන්. හරි. එතකොට n වලට අපිට උත්තරය එනවා 5යි කියලා එනවා. හරි. එහෙනම් මේකේ මෙන්න මේ ශ්‍රේණියේ පහ බෙදීම 4 කියන්නේ කීවෙනි පදේද? පහ බෙදීම 4 කියන්නේ මේ ශ්‍රේණියේ 5 වෙනි පදේ. ඊට පස්සේ අපි තව උදාහරණයක් බලමු. 2 6 18 යන ශ්‍රේණියේ මුල් පදවල එකතුව 2186 වීමට පද කීයක් එකතු කළ යුතුද? මෙන්න මේ ශ්‍රේණියේ මුල් පදවල එකතුව 2186ක් වෙන්න පද කීයක් එකතු කරන්න ඕනේද කියලා අහනවා. ඕකත් කරන්නේ අපි කලින් වගේම තමයි මොකද්ද කරන්නේ ඉස්සෙල්ලා අපි අර නොදන්න පද ටික ලියා ගන්න. A කියන්නේ කීයද? R කියන්නේ කීයද? N කියන්නේ කීයද? ඒ වගේ අපිට මෙන්න මේ දීලා තියෙන දත්ත වලින් ලියා ගන්න පුළුවන් ටික අපි ලියා ගන්න. එතකොට මෙන්න ශ්‍රේණිය දීලා තියෙනවා. මේකෙන් අපිට A කියන්නේ කීයද? නේ සමානයි 2යි කියලා ගන්න පුළුවන්. කියන්නේ මුල පදේ 2යි කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ මොකක්ද අපිට ගන්න පුළුවන් තව A සමානයි 2යි කියලා ගත්ත හැකි
මේකේ පොදු අනුපාතය ගන්න පුළුවන්. R කියන්නේ කීය කියලා ගන්න පුළුවන්. R කියන්නේ 6 බෙදීම 2යි කියලා ගන්න පුළුවන්. R කියන්නේ 6 බෙදීම 2යි. එහෙනම් 6 බෙදීම 2 කියන්නේ R කියන්නේ 3ක් කියලා එනවා. ඊට පස්සේ මේක අපිට දීලා දෙන මුල් පදවල එකතුව 2186යි. හරිද? මෙහෙම වෙන්න පද කීයක් එකතු කරන්න ඕනේද කියලා අහන්නේ. හරිද? එහෙනම් මේකේ මොකක්ද අපි හොයන්න ඕනේ? පද කීයද කියලා නෑ. පද කීයක් එකතු කළ යුතුද කියලා අහනවා. එහෙනම් අපිට මේකේ n තමයි හොයන්න ඕනේ. එහෙනම් මේ පදවල එකතු Sn කියන එක තමයි මෙන්න මේ 2186ක් කියලා දීලා තියෙන්නේ. හරිද? Sn අපි ලියා ගන්න පුළුවන් 2186යි කියලා. ඊට පස්සේ n සමානයි කීයද කියලා තමයි අපිට හොයන්න ඕනේ. හරි. එහෙනම් අපි මේ ටික ආදේශ කරලා බලමු. Sn තියෙන සමීකරණයට Sn සමානයි a වාරයක් 1 ඍණ rn බෙදීම 1 ඍණ r කියන සමීකරණයට මම ආදේශ කරනවා අපි හොයාගත්ත දත්ත ටික. එතකොට Sn වලට කීයද දාන්නේ? Sn සමානයි 2186යි. ඒක සමානයි a කියන්නේ 2යි වාරයක් 1 ඍණ r කියන්නේ 3යි. 3 n වෙනි බලය බෙදීම 1 ඍණ මෙතන 1 ඍණ r කියන්නේ 3යි. හරිද? ඔන්න ඔය විදිහට අපිට ආදේශ කරගන්න පුළුවන්. මේකෙන් n හොයන්න තමයි තියෙන්නේ. හරිද? ඊට පස්සේ මට ඔක සුළු වෙලා සමීකරණයක් එනවා. මෙන්න මේ විදිහට 3 n වෙනි බලය සමානයි 2187යි කියලා. 3 n වෙනි බලය සමානයි 2187යි කියලා. මෙන්න මේ 2187 මට ලියා ගන්න පුළුවන් 3 7 වෙනි බලය කියලා. එතකොට අපි කලින් කරා වගේම මේ පැත්තේ පාදේ කීයද? පාදේ 3යි මේ පැත්තේ 3යි. එහෙනම් අපිට මෙන්න මේ බලයන් දෙක සමානයි කියලා ගන්න පුළුවන්. එහෙනම් අපිට උත්තරේ ගන්න පුළුවන් n සමානයි 7යි කියලා. එතකොට ඒ කියන්නේ මෙන්න මේ ශ්‍රේණියේ මුල් පදවල එකතුව 2186ක් වෙන්න පද 7ක් එකතු කරන්න ඕනේ. ඊට පස්සේ අපි උදාහරණයක් බලමු. ගුණෝත්තර ශ්‍රේණියක 4 වෙනි පදයේ 375 හා 6 වෙනි පදයේ 9375 වේ. ශ්‍රේණියේ පොදු අනුපාතය හා පළමු පදය සොයන්න. ඕක තමයි ඊළඟ උදාහරණ. ගුණෝත්තර ශ්‍රේණියක 4 වෙනි පදයේ 375 හා 6 වෙනි පදයේ 9375 වේ. ශ්‍රේණියේ පොදු අනුපාතය හා පළමු පදය සොයන්න කියලා කියනවා. ගුණෝත්තර ශ්‍රේණියක 4 වෙනි පදයේ 375 ලු 6 වෙනි පදයේ 9375 ලු. එතකොට මේක දැන් පොදු අනුපාතයයි පළමු පදයයි දෙකම හොයන්න කියනවා. ඒ කියන්නේ මොකක්ද අහන්නේ? පොදු අනුපාතය කියන්නේ r. ඊට පස්සේ පළමු පදය කියන්නේ a. r උයි a තමයි හොයන්න කියන්නේ. අපිට දත්ත දෙකක් දීලා තියෙනවා. මෙන්න මේ විදිහට මේ තමයි අපිට දීලා තියෙන දත්ත දෙක. මේකට අපිට භාවිතා කරන්න පුළුවන් මෙන්න මේ සමීකරණ. Tn සමානයි ar වල n ඍණ 1 කියන සමීකරණය. මොකද මේකේ පද වල එකතුවක් ගැන කියවෙන්නේ නැහැ. 4 වෙනි පදේ 375 කියනවා. 6 වෙනි පදේ 9375 කියනවා. ওই දත්ත දෙක තමයි දීලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ මේකේ මොකක්ද අපිට හොයන්න ඕනේ? a හා r තමයි හොයන්න ඕනේ. හරි. අපි එතකොට 4 වෙනි පදේ සලකලා 4 වෙනි පදේ සලකලා අපිට සමීකරණයක් ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට 4 වෙනි පදේ සලකලා මෙන්න මේ සමීකරණයට අපි ඒ දත්ත ටික ආදේශ කරනවා. හරි. 4 වෙනි පදේ කියන්නේ න T4 T4 සමානයි අපි a දන්නෙත් නැහැ r දන්නෙත් නැහැ. එහෙනම් ඒ දෙක එන්නු තියලා a r වල අපි n කියන එක දන්නවා 4 වෙනි පදේ නම් n සමානයි 4යි කියලා දාන්න. එතකොට මෙතන එන්නේ කීයද? 4 ඍණ 1යි කියන්නේ 3යි කියලා එනවා. හරි. එතකොට AR වල 3 සමානයි කීයක් දෙන්නේ? මේක 375යි කියලා කියන්නේ. එහෙනම් මේක 375ට සමාන වෙනවා. හරි. එහෙනම් 4 වෙනි පදේ සලකලා අපිට මේ විදිහට සමීකරණයක් ගන්න පුළුවන්. AR වල ගණය සමානයි 375යි කියලා. ඊට පස්සේ අපි 6 වෙනි පදේ සලකලා අපිට මේ විදිහට සමීකරණයක් ලියා ගන්න පුළුවන්. T6 සමානයි AR වල එතකොට එතන n වලට දාන්නේ මොකද්ද? n වලට 6 තමයි දාන්නේ. 6 ඍණ 1. එතකොට එනවා AR වල 5 වෙනි බලය සමානයි 9375 කියලා ගන්න පුළුවන්. මොකද 6 වෙනි පදය කියන්නේ 9375 කියලා කියනවා.
ඔය විදිහට අපිට සමීකරණ දෙකක් ගන්න පුළුවන්. හරි. එතකොට අපිට දැන් සමීකරණ දෙකක් තියෙනවා. AR ගණය සමානයි 375 කියලා එකක් තියෙනවා. AR වල පස්වෙනි බලය සමානයි 9375 කියලා සමීකරණ දෙකක් තියෙනවා. ඔය දෙකෙන් අපිට හොයාගන්න ඕනේ මොනවද? A එකයි R එකයි හොයාගන්න ඕනේ. නොදන්නා පද දෙකයි සමීකරණ දෙකයි තියෙනවා. එහෙනම් අපිට හොයාගන්න පුළුවන් නේ මොකද කොහොමද අපි හොයන්න පුළුවන් මේකේ? මෙන්න මේ දෙවෙනි සමීකරණය පළවෙනි සමීකරණෙත් බෙදුවොත් දෙවෙනි සමීකරණය පළවෙනි සමීකරණයෙන් බෙදුවොත් අපිට ගන්න පුළුවන් මෙන්න මේ විදියට. ඒකට මේක බෙදීම මේක කියන්නේ A ට A කැපිලා යනවා. ඊට පස්සේ R වල පස්වෙනි බලය බෙදීම R වල ගණය කියන්නේ එන්නේ R වර්ගය. R වර්ගය සමානයි 9375 බෙදීම 375 කියන්නේ අපිට උත්තරේ එනවා 25යි කියලා. හරි. එතකොට R වර්ගය සමානයි 25යි කියලා එනවා. එහෙනම් අපිට R කියන්නේ කීයද කියලා ගන්න පුළුවන්. R සමානයි 25 වර්ගමූලය 25 වර්ගමූලය කියන්නේ ධන හෝ ඍණ 5යි කියලා ගන්න පුළුවන්. වර්ගමූලයක් ගත්තාම ධන ඍණ කියලා දෙකක් එනවනේ. එතකොට R සමානයි ධන හෝ ඍණ 5යි කියලා ගන්න පුළුවන්. එහෙනම් R වලට අගයක් තියෙනවා. අගයන් R වලට අගයන් දෙකක් තියෙනවා. අගයන් දෙක තමයි ධන 5යි ඍණ 5යි. හරි. අපි ඉස්සෙල්ලාම මොනවා R සමානයි ධන 5 වෙනකොට A හොයාගන්නේ කොහොමද කියලා. හරි. එතකොට R සමානයි ධන 5 වෙනකොට අපිට A හොයාගන්න නම් මොකද්ද කරන්න පුළුවන්? මෙන්න මේ සමීකරණය අරන් මේ සමීකරණේ R වෙනුවට 5 ආදේශ කරන්න පුළුවන්. හරිද? එතකොට R මේ සමීකරණේ R වෙනුවට 5 ආදේශ කරාම අපිට A හොයාගන්න පුළුවන්. හරි. එතකොට අපිට ගන්න පුළුවන් A වාරයක් මෙතන R වෙනුවට 5 ආදේශ කරාම 5 ගණය කියලා එනවා. A වාරයක් 5 ගණය සමානයි 375 කියලා සමීකරණයක් ගන්න පුළුවන්. හරි. එතකොට ඕකේ මට ඔය සමීකරණ සුළු කරලා ගන්න පුළුවන් A සමානයි 3යි කියලා ගන්න පුළුවන්. A සමානයි 3යි කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි R ට එන අනිත් වගේ මොකද R ට එන්නේ ඍණ 5 කියලා එකක් වෙනවනේ. එහෙනම් ඒකත් දාලා අපි බලමු. එහෙනම් ඒක දාපුවම අපිට මෙන්න මේ විදිහට සමීකරණයක් ගන්න පුළුවන්. A වාරයක් ඍණ 5 ගණය. A වාරයක් ඍණ 5 ගණය සමානයි 375 කියලා. එතකොට ඕක සුළු කරාම එනවා A සමානයි ඍණ 3යි කියලා. මෙතනින් ආව A සමානයි 3යි A සමානයි ඍණ 3යි කියලා මෙතනින් ආවා. හරි. එහෙනම් A වලට අගයන් දෙකක් එනවා. හරි. එතකොට මේකේ එහෙනම් අපිට තේනේ පොදු අනුපාතය හා පළමු පද ගන්න කියනවා. පොදු අනුපාතයට පිට ගන්න පුළුවන් ධන හෝ ඍණ 5යි. පළමු පදය 3 නැත්තම් ඍණ 3 වෙන්න පුළුවන්. එහෙනම් මේකේ මේ විදිහේ ශ්‍රේණි කීයක් තියෙන්න පුළුවන්ද? ශ්‍රේණි දෙකක් තියෙන්න පුළුවන්. එක ශ්‍රේණියක් තමයි පළමු පදය 3 වෙලා ඒකේ පොදු අනුපාතය ධන 5 වෙන ශ්‍රේණියක් තියෙන්න පුළුවන්. ඊට පස්සේ තව ශ්‍රේණියක් තියෙන්න පුළුවන්. පළමු පදේ ඍණ 3 වෙලා ඒකේ පොදු අනුපාතය ඍණ 5 වෙන තව ශ්‍රේණියක් තියෙන්න පුළුවන්. එහෙනම් මෙතනින් ගුණෝත්තර ශ්‍රේණි පාඩමට අදාළ ගැටලු සාකච්ඡා කරලා ඉවරයි. මේ වෙනුවෙන් පාඩමකින් නැවත හමු වෙනවා. ඔයාලට සුබ දවසක්.